26 වෙනි ප්‍රශ්නය රූපේ පෙන්වලා තියෙනවා තඹ කුට්ටියක් ජල බීකරයකට ඉහළින් දුනු තරාදියක් මගින් එල්ලා ඇති ආකාරය. ජල බීකරය සෙමෙන් ඉහළට ඔසවනවලු. ඊළඟට මේ එකෙක් පිහිටුම් තුනක් දීලා තියෙනවා. ඒ පිහිටුම් වලට අදාළව උත්ප්ලාවකතා බලයන් දීලා තියෙනවා. කියන්නේ උඩුකුරු තෙරපම ඊළඟට දුනු තරාදියෙන් පෙන්වන පාඨාංක දීලා තියෙනවා. ඊළඟට මේ උත්තර වලින් නිවැරදි සම්බන්ධය මොකක්ද කියලා අහනවා. එතකොට දැන් මේ වස්තුව රූපේ පේන පරිදි දුනු තරාදියෙන් වස්තුව එල්ලලා තියෙනවා. ඒතකොට මේ අවස්ථාවේදී වස්තුව ගිලිලා නැහැ ද්‍රවය තුල. ඒ හින්දා දුනු තරාදියෙන් පෙන්වන්නේ වස්තුවේ බරම තමයි. ඊළඟට පිහිටුම 1 අවස්ථාවේදී කුට්ටිය අර්ධ වශයෙන් ගිලිලා තියෙනවා. දැන් එහෙනම් වස්තුව මත උඩුකුරු තෙරපුමක් ක්‍රියා කරනවා ජලය මගින්. එතකොට ඒ ඇතිවන උඩුකුරු තෙරපුම එහෙම නැත්නම් උත්ප්ලාවකතා බලය සමාන වෙන්න ඕනේ විස්ථාපනය වූ ජල පරිමාවේ බරට. එතකොට මේ වස්තුව ගිලෙන්න උත්ප්ලාවකතා බලය වැඩි. මොකද ගිලෙන පරිමාව වැඩි වෙනකොට උත්ප්ලාවකතා බලය වැඩි වෙන්න ඕනේ. එහෙනම් අඩුම උත්ප්ලාවකතා බලය තියෙන්නේ කුට්ටිය අර්ධ වශයෙන් ගිලිලා ඇති විට. ඒ කියන්නේ B1 තමයි අඩුම. ඊළඟට වස්තුව සම්පූර්ණයෙන් ගිලිච්ච අවස්ථාව තමයි පිහිටුම 2. එතකොට එහෙනම් උත්ප්ලාවකතා බලය වැඩි B1ට වඩා. හැබැයි ඊළඟට පතුලේ ගෑවුනා කියලා 3 වෙනි අවස්ථාවේදී පතුල ගෑවුනා කියලා ගිලුණු පරිමාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් B3 සමාන වෙන්න ඕනේ B2ට. එතකොට එහෙම තියෙන උත්තර 4 හා 5 තමයි. ඊළඟට අපි බලමු දුනු තරාදි පාඨාංකය. එතකොට පළවෙනි අවස්ථාවේදී කුට්ටිය අර්ධ වශයෙන් ගිලිලා තියෙනකොට වස්තුවේ බර තියෙනවා පල්ලෙහාට උත්ප්ලාවකතා බලයක් ඉහළට තියෙනවා. එතකොට ඒ අනුව B1ට අදාළව පාඨාංකය තමයි W1. ඊළඟට අපි බලමු වස්තුව තව ගිලුනහම ඒ කියන්නේ සම්පූර්ණයෙන් ගිලිලා ඇති විට දැන් උත්ප්ලාවකතා බලය වැඩි. බර ඒ විදිහටම පල්ලෙහාට තියෙනවා. නමුත් උත්ප්ලාවකතා බලය වැඩි. එහෙනම් දැන් පෙන්නන පාඨාංකයේ W2 W1ට වඩා අඩු වෙන්න ඕනේ. ඊළඟට පතුලේ ගෑවුනන් පස්සේ තන්තුව බුරුල් වෙනවා ඇත්තටම. එහෙනම් W3 තවත් අඩු වෙන්න ඕනේ. එතකොට උත්තර වලින් පස්වෙනි උත්තරේ තමයි හරියන්නේ. 27 වෙනි ප්‍රශ්නය ඒකාකාර සිලින්ඩරාකාර ලෝහ දණ්ඩක හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන ආකාරයේ රූපේ පෙන්වලා තියෙනවා. ඊළඟට මේ වස්තුව හොඳින් අවුරලා තියෙන්නේ. වස්තුවේ දෙකලවර උෂ්ණත්වයන් දීලා තියෙනවා. ඊළඟට මේ අනවරත අවස්ථාවේදී වස්තුවේ අක්ෂය ඔස්සේ උෂ්ණත්වය විචලනය වන ආකාරය හොඳින්ම පෙන්වන ප්‍රස්ථාරය මොකක්ද කියලා අහන්නේ. එතකොට මේ දණ්ඩක් දිගේ ඒකාකාර දණ්ඩක් දිගේ තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාවය අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි KA වරක් ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා L. එතකොට ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියන්නේ තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාවය. K කියන්නේ ඒ හදලා තියෙන ද්‍රව්‍යයේ තාප සන්නායකතාව. A කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව අන්තරය. ඩෙල්ටා L කියන්නේ වස්තුවේ ඒ දණ්ඩේ දිග. එතකොට ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා L වලින් අපිට කෙලින්ම ලැබෙනවා උෂ්ණත්ව අනුක්‍රමණය. එතකොට මේ දීලා තියෙන ප්‍රස්ථාරත් තීටා හා L අතර ප්‍රස්ථාර. ඒ කියන්නේ අපිට ඒ වලින් උෂ්ණත්ව අනුක්‍රමණය සම්බන්ධ කරගන්න පුළුවන් මේ එක් එක් අවස්ථාවන් සඳහා. ඊළඟට මේ දණ්ඩ අවුරලා තියෙන්නේ. එතකොට මේ දණ්ඩ දිගේ තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාවය එකමයි. එකම ද්‍රව්‍යයෙන් හදපු දණ්ඩක් තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාවය එකමයි. එහෙමනම් මේ සමීකරණය බැලුවාම ඔයගලන්ට පේනවා උෂ්ණත්ව අනුක්‍රමණය, ඒ කියන්නේ ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා L හරස්කඩ වර්ගඵලයත් එක්ක වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි නම් උෂ්ණත්ව අනුක්‍රමණය අඩුයි. හරස්කඩ වර්ගඵලය අඩු නම් උෂ්ණත්ව අනුක්‍රමණය වැඩි. එතකොට දැන් මෙතන අපි මේ රූප සටහනේ AB හා CD කොටස් දෙක ගැන හිතමු. AB කොටසේ
හරස්කඩ වර්ගඵලය විශාලයි CD කොටසේ හරස්කඩ වර්ගඵලයට වැඩිය. එහෙනම් AB කොටසේ උෂ්ණත්ව අනුක්‍රමණය CD කොටසේ උෂ්ණත්ව අනුක්‍රමණයට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ CD කොටසේ උෂ්ණත්ව අනුක්‍රමණය වැඩි AB කොටසේ උෂ්ණත්ව අනුක්‍රමණයට වඩා. එතකොට ඒ කියන්නේ මේ ප්‍රස්ථාරවල අනුක්‍රමණ ගැන හිතුවාම CD වලදී අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ AB වලට වඩා. එතකොට එහෙම ඒක විතරක් හිතුවොත් අපිට එනවා උත්තරේ 4. මොකද අනිත් හැම තැනදීම වගේ A වලදී CD වල අනුක්‍රමණය අඩුයි AB වලට වඩා. එතකොට ඊළඟට 2 ගත්තාම ඒ අනුක්‍රමණ දෙකම සමානයි වගේ. ඊළඟට 3ත් ඒ වගේ 4ත් ඒ වගේ. මොකද ඒ අනුක්‍රමණ සමානයි වගේ තියෙන්නේ. ඊළඟට 4 වෙනි එකේ තමයි අපිට තියෙන්නේ CD වල අනුක්‍රමණය වැඩි AB වලට වඩා කියලා. ඊළඟට B හා C අතර ගත්තාම B හා C අතර වර්ගඵලය ක්‍රමයෙන් අඩු වෙගෙන එන්නේ. එහෙනම් උෂ්ණත්ව අනුක්‍රමණය එන්න වැඩි වෙන්න ඕනේ. එහෙමනම් එන්න වැඩි වෙන්න නම් වක්‍රය උත්තල වක්‍රයක් වෙන්න ඕනේ. එහෙමනම් කොහොම වුණත් ඒ ඔක්කොම සාධක සලකලා බලුවාම අපිට ගන්න තියෙන උත්තරේ 4. 28 වෙනි ප්‍රශ්නය ආරෝපිත කුඩා සන්නායක ගෝල තුනක් ඝර්ෂණයෙන් තොර තිරස් පෘෂ්ඨයක තබලා තියෙන්නේ ABC නම් වූ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂයන්හි පිහිටන ආකාරයට. B හා C අචලව සවි කරලා තියෙනවා. A ගෝලයට නිදහසේ චලනය වෙන්න පුළුවන්. A ගෝලයේ පතය අහන්නේ. එතකොට දැන් මේ රූප සටහන බලපුවාම පේනවා A කියන්නේ ධන ආරෝපණයක්, B ඍණ ආරෝපණයක්, C ධන ආරෝපණයක්. ඊළඟට A මත B හා C මගින් නැතිවන බල ලකුණු කරාම විද්‍යුත් බල. එතකොට ඔයගලන්ට පේනවා A මත B මගින් නැතිවන බලය ආකර්ෂණ බලයක්. B වෙතටයි ඒ බලය ක්‍රියා කරන්නේ A සිට B දක්වා. ඊළඟට C හා A ගත්තාම දෙකම ධන ආරෝපණ. ඒ හින්දා විකර්ෂණ බලයක් තමයි ක්‍රියා කරන්නේ. එතකොට A වලින් ඉවතට. එතකොට ඒ බල දෙකේ දිශාවන් ගත්තාම ඒකේ සංප්‍රයුක්තය බල දෙක විශාලත්වයෙන් සමානයි. දිශාවන්ගෙන් වෙනස්. ඒතර ඒකේ සංප්‍රයුක්තය ගත්තාම B දිශාවටයි තියෙන්නේ. නමුත් B දිශාවෙන් පෙන්වන්නේ බලයේ දිශාව. මිසක් පතය කියන්නේ එක් ගමන් කරන මාර්ගය කෙලින්ම සරල රේඛාවක් වෙනවා කියලා අපිට කියන්න බෑ. අපි ඒක හරියටම තෝරගන්න අපි බලමු B හා C ආරෝපණ නිසා, ඒ කියන්නේ ඍණ ආරෝපණයකුයි ධන ආරෝපණයකුයි නිසා ඇතිවන බල රේඛා අපි අඳිමු. බල රේඛා වලින් කියන්නේ එතන කුඩා ධන ආරෝපණයක් තිබ්බොත් ඒක ගමන් කරන මාර්ගය. එතකොට ඒ කියන්නේ ධන ආරෝපණයක් තමයි. අපි බලමු A වලදී බල රේඛාව ඒ හරියේදී කොහොමද බල රේඛාව ඇඳින්නේ කියලා. ඒ කියන්නේ C සිට B දක්වා බල රේඛා මේ BC රේඛාවෙන් ටිකක් ඈතට යනකොට වක්‍ර වෙලා තමයි අපි අඳින්නේ. එතකොට ඒ අනුව ගත්තාම A වල පතය අපිට ලැබෙන්නේ C මගින්. උත්තරේ 3. 29 වෙනි ප්‍රශ්නය. ඒකාකාර ලෙස වැඩිවන චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තබා ඇති සන්නායක පුඩුවක් රූපේ පෙන්වලා තියෙනවා. චුම්බක ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව R සමග පුඩුවේ ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය හොඳින්ම පෙන්වන ප්‍රස්ථාරය මොකක්ද කියලා අහන්නේ. එතකොට ෆැරඩේගේ නියමයෙන් අපි දන්නවා ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය සමානයි ඍණ ඩෙල්ටා ෆයි යට ඩෙල්ටා T. ඒ කියන්නේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමානයි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය. ඍණ ලකුණකුත් එක්ක එන්නේ. එතකොට ඊළඟට චුම්බක ශ්‍රාවය ෆයි කියන්නේ BA කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩි කිරීම ඒ හරහා ඇති වර්ගඵලය. එතකොට මෙතන වර්ගඵලය නියතයි. ඒ කියන්නේ වෘත්තයෙන් යටවන වර්ගඵලය ඒක නියතයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය E සමානුපාතිකයි ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T. ඒ කියන්නේ
චුම්බක ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ E සමානුපාතිකයි R. එතකොට මේ උත්තර පහෙන් පස්වෙනි උත්තරේ තමයි හරියන්නේ. 30 වෙනි ප්‍රශ්නය කාලයේ t සමානයි බිඳුවේදී නිශ්චලව ඇති ස්කන්ධය m වූ වස්තුවක් F බලයක් යටතේ සරල රේඛාවක් දිගේ චලනය වන විට එම බලය F කාලය t සමග විචලනය වන ආකාරය රූපයෙන් ප්‍රස්ථාරයෙන් පෙන්වනවා. ඊළඟට චලනයේ ආරම්භයෙන් පසු වස්තුවේ ප්‍රවේගය නැවත ශූන්‍ය වෙන්නේ කුමන කාලයේදීද කියලා අහනවා. එතකොට අපි දන්නවා වස්තුවක් මත යෙදෙන බලය සමානයි ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. F සමානයි m v u බෙදීම t. ඒකෙන් අපිට මේ දීලා තියෙන ප්‍රස්ථාරය F හා t අතර හින්දා අපි ප්‍රස්ථාරය පොඩ්ඩක් මේ අපේ සමීකරණය අපි ලියාගමු ft සමානයි m v mu. එතකොට ආරම්භයේදී ප්‍රවේගය බිඳුවයි, කියන්නේ u බිඳුවයි. දැන් v බිඳුව වෙන්නේ කොයි වෙලාවෙදිද කියලා අහන්නේ. එතකොට v බිඳුව වුණාම අපිට අපේ සමීකරණයෙන් ලැබෙනවා ft සමානයි බිඳුව කියලා. කියන්නේ ft සමානයි බිඳුව වෙන වෙලාවෙදි තමයි v බිඳුව වෙන්නේ. ft කියන්නේ ආවේගය. එතකොට ft අපිට හොයන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ යටවන වර්ගඵලය. අපි මුලින් ගත්තොත් බිඳුවේ ඉඳලා 40 දක්වා ආවේගය අපිට හොයන්න පුළුවන් ඒ වර්ගඵලයෙන්. ඒක ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අපිට එනවා 160යි කියලා. එතකොට ඒක ධන පැත්තේ තියෙන්නේ. එහෙනම් ඍණ පැත්තේ වර්ගඵලයක් අපි සලකමු. 40 ඉඳලා 60 දක්වා වර්ගඵලය 80යි. එහෙනම් 60 ඉඳලා තව පොඩ්ඩක් ගියාම 60 ඉඳලා 70 වෙනකන් ගියාම ආයෙත් අපිට ලැබෙනවා 80ක වර්ගඵල. ඒ කියන්නේ 40 ඉඳලා 70 දක්වා ආයෙත් 160ක වර්ගඵලයක් තියෙනවා. එතකොට බිඳුවේ ඉඳලා 40 දක්වා වර්ගඵලය 160යි. 40 ඉඳලා 70 දක්වාත් වර්ගඵලය 160යි. ඒ කියන්නේ ධන වර්ගඵලයයි ඍණ වර්ගඵලයයි ධන ආවේගයයි ඍණ ආවේගයයි සම්ප්‍රයුක්තයේ බිඳුවයි. ඒ කියන්නේ ft බිඳුවයි. ft බිඳුව වෙන්නේ එහෙනම් 70 දී. උත්තරේ 2. 31 වෙනි ප්‍රශ්නේ සර්වසම කුඩා ගෝලීය රසදිය බිඳු මිලියනයක් එකතු කරලා විශාල බිඳුවක් හදලා තියෙනවා. එතකොට මේ කුඩා බිඳුව වලට ආරෝපණයකුත් තියෙනවා. එතකොට මේ කුඩා බිඳුවක විද්‍යුත් විභවය 0.01ලු. ඊළඟට අහනවා මේ හදපු විශාල ගෝලීය බිඳුවේ විද්‍යුත් විභවය කොච්චරක්ද කියලා. එතකොට අපි දන්නවා Q ලක්ෂීය ආරෝපණයක ඉඳලා R දුරකින් පිහිටි ලක්ෂයක විද්‍යුත් විභවය Q බෙදීම 4pi epsilon naught R. එතකොට අපි හිතමු මේ කුඩා බිඳුවක ආරෝපණය Q ගෝලයේ අරය කුඩා බිඳුවක අරය simple R. එහෙමනම් ගෝලයේ පෘෂ්ඨය මත විද්‍යුත් විභවය Q බෙදීම 4pi epsilon naught R. ඒක සමානයි 0.01. ඊළඟට විශාල ගෝලයේ විද්‍යුත් විභවය හොයන්න අපිට විශාල ගෝලයේ අරය ඕන වෙනවා. ඉතින් අරය හොයන්න අපි මේ පරිමාවන් සලකමු. කුඩා ගෝලයේ පරිමාව සමානයි 3න් 4යි pi r ඝනය. ලොකු ගෝලයේ අරය r dash නම් ලොකු ගෝලයේ පරිමාව සමානයි 3න් 4යි pi r dash ඝනය. එතකොට අර කුඩා බිඳු මිලියනයක් එකතු වෙලා තමයි ලොකු පරිමාව හැදිලා තියෙන්නේ. එතකොට එහෙනම් මිලියන වාරයක් 3න් 4යි pi r ඝනය සමාන වෙන්න ඕනේ 3න් 4යි pi r dash ඝනයට. ඒ කියන්නේ 3න් 4යි pi r dash ඝනය සමානයි 10/6 වැඩි කිරීම 3න් 4යි pi r ඝනය. ඒකෙන් එනවා r dash සමානයි 10 වර්ගය r කියලා. එතකොට දැන් අපි බලමු ලොකු ගෝලයේ විද්‍යුත් විභවය එන ලියමු. විද්‍යුත් විභවය සමානයි දැන් ආරෝපණය. එතකොට එක ගෝලයක එක කුඩා ගෝලයක ආරෝපණය Q. එහෙනම් මිලියනයක ආරෝපණය 10/6 වැඩි කිරීම Q. බෙදන්න ඕනේ 4pi epsilon naught r dash. එතකොට ඊළඟට අපි දන්නවා r dash කියන්නේ 10 වර්ගය r කියලා හොයාගත්තා. එතකොට ඒක යොදලා සුළු කරාම එනවා
10 4 වැඩි කිරීම q බෙදීම 4pi epsilon naught r කියලා. අපි දන්නවා q බෙදීම 4pi epsilon naught r කියන්නේ 0.01යි. එහෙනම් 10 4 වැඩි කිරීම 0.01 සමානයි 10 වර්ගය. උත්තරේ CI වෝල්ට්. උත්තරේ 4. 32 වෙනි ප්‍රශ්නය. ඒක වර්ණ පටු ආලෝක කදම්බයක් වාතයේ තබා ඇති ප්‍රිස්මයක් තුලින් ගමන් කරයි. අවම අපගමන කෝණය කැපිටල් D සම්බන්ධව ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. ඒවයින් සත්‍ය මොනවද කියලා අහන්නේ. කැපිටල් A ප්‍රකාශය ප්‍රිස්මය සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය වැඩි වෙන විට කැපිටල් D වැඩි වේ. එතකොට මේ අපි බලමු වර්තනාංකය සඳහා සමීකරණය mu සමානයි sin A ධන D බෙදීම 2 බෙදීම sin A බෙදීම 2. A කියන්නේ ප්‍රිස්ම කෝණය, D කියන්නේ අවම අපගමන කෝණය. mu කියන්නේ වර්තනාංකය. එතකොට මේ සමීකරණය බැලුවාමම පේනවා mu වැඩි වෙනකොට D වැඩි වෙනවා කියලා. එහෙනම් A හරි. ඊළඟට B පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට කැපිටල් D පළමුව අඩු වී පසුව වැඩි වේ. අපි සාමාන්‍යයෙන් අඳින්නේ පතන කෝණයයි අපගමන කෝණයයි අතර ප්‍රස්ථාරය. ඒතර අපගමන කෝණය අඩු වෙලා ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට අපගමන කෝණය අවමාගය තමයි අවම අපගමන කෝණය කියලා කියන්නේ. එතකොට අවම අපගමන කෝණය අඩු වෙලා වැඩි වෙන්නේ නැහැ. අපගමන කෝණය තමයි අඩු වෙලා අවමගයකට ඇවිල්ලා වැඩි වෙන්නේ. එහෙනම් B වැරදි. C ප්‍රිස්ම කෝණය වැඩි කරන විට D වැඩි වේ. එතකොට මෙතෙන්දී ඔයගලන් මේ අවම අපගමන අවස්ථාව සඳහා කිරණ සටහනක් ඇන්දොත් ප්‍රිස්මයක් කරා ගමන් කරන කිරණයක් සඳහා අවම අපගමන අවස්ථාවේදී මේ ප්‍රිස්මය තුලින් ආලෝක කිරණ ගමන් කරන්නේ සමමිතිකව. එතකොට එහෙම ඇඳලා කෝණ ලකුණු කරලා බැලුවාම ඔයගලන්ට මතක් වෙයි කැපිටල් A. ඒ කියන්නේ ප්‍රිස්ම කෝණය සමානයි 2r. එතකොට R වැඩි වෙනවා කියන්නේ A වැඩි. A වැඩි වෙනකොට R වැඩි. ඊළඟට mu සමානයි sin i බෙදීම sin r සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් mu කියන්නේ වර්තනාංකය. ඒ ප්‍රිස්මය සඳහා නියතයක්. R වැඩි වෙනකොට iත් වැඩි වෙන්න ඕනේ. ඊළඟට අපි අවම අපගමනය සඳහා D සමානයි 2i ඍණ 2r කියන සම්බන්ධය ගත්තාම අපි දන්නවා දැන් r උත් වැඩි iත් වැඩි i කොහොමත් r වලට වැඩිය වැඩි. එහෙනම් D වැඩි වෙන්න ඕනේ. A වැඩි කරනකොට D වැඩි. ඒ කියන්නේ C හරි. උත්තරේ 3. 33 වෙනි ප්‍රශ්නය. රූපේ පෙන්වලා ඇති පරිදි K දෙමන් යතුරක් භාවිතයෙන් විද්‍යුත්ගාමක බලය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R වන කෝෂයක් 8 ඕම් 2 ඕම් ප්‍රතිරෝධක වලට ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න පුළුවන්. එක් ප්‍රතිරෝධකයේ ක්ෂමතා උත්සර්ජනය එක සමානයිලු. එහෙමනම් සිම්පල් R ප්‍රතිරෝධයේ අගය අහනවා. එතකොට අපි හිතමු දැන් 8 ඕම් වලට තමයි ස්විච් එක සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් E සමානයි ඒ වෙලාවේදී ගලන ධාරාව I1 නම් I1 වැඩි කිරීම R8 ධන සිම්පල් R. එතකොට E සමානයි I1 වාරයක් 8 ධන සිම්පල් R. ඊට දෙවෙනි අවස්ථාවේදී 2 ඕම් වලට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වෙලාවේදී ලියන්න පුළුවන් E සමානයි I2 වාරයක් 2 ධන සිම්පල් R. ඊළඟට මේ එක් ප්‍රතිරෝධකයක් හරහා ක්ෂමතා උත්සර්ජනය සමානයි. ඒ කියන්නේ I වර්ගය R සමානයි. එතකොට පළවෙනි අවස්ථාවේදී I1 වර්ගය R1 සමාන වෙන්න ඕනේ. දෙවෙනි අවස්ථාවේදී I2 වර්ගය R2. එතකොට I1 වර්ගය වැඩි කිරීම R1 කියන්නේ 8යි සමානයි I2 වර්ගය වැඩි කිරීම 2. මෙතනින් අපිට ගන්න පුළුවන් I1 බෙදීම I2 සමානයි භාගයයි. ඊළඟට අපි කලින් ලියපු ප්‍රකාශන දෙකේ ඒ කියන්නේ E සමානයි I1 වාරයක් 8 ධන R, E සමානයි I2 වාරයක් 2 ධන R. එතනින් මේ සම්බන්ධතා දෙක අපිට සමාන කරලා ආයිත් I1 බෙදීම I2 සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ I1 වාරයක් 8 ධන R සමානයි I2 වාරයක් 2 ධන R. එතනින් අපිට එනවා I1 බෙදීම I2 සමානයි 2 ධන R බෙදීම 8 ධන R කියලා.
එතකොට i1 බෙදීම i2 සමානයි භාගයයි කියලා ඉස්සෙල්ලා හොයාගත්තා. එතකොට අපි ආදේශ කරමු භාගය සමානයි 2 ධන r ධන 8 ධන r. මේක සුළු කරාම අපිට ලැබෙනවා r සමානයි 4 ඕම් කියලා. උත්තරේ 2. 34 වෙනි ප්‍රශ්නය උෂ්ණත්වය අංශක 30 පවතින කාමරයක එල්ලා ඇති උණුසුම් වස්තුවක උෂ්ණත්වය 60 සිට 50 දක්වා සිසිල් වීමට මිනිත්තු 5ක් ගත වේ. එම තත්ත්වය යටතේම වස්තුවේ උෂ්ණත්වය 44 සිට 36 දක්වා තවදුරටත් සිසිල් වීමට ගතවන කාලය කොපමණද කියලා අහනවා. මෙතෙන්දී දැන් අපිට සලකන්න වෙන්නේ මේ වස්තුව විකිරණයෙන් තමයි තාපය හානි වෙන්නේ කියලා. මොකද කාමරයක එල්ලලා තියෙන්නේ සංවහනයක් නැහැ කියලා හිතන්න වෙනවා. එතකොට විකිරණයෙන් තාපය හානි වීමේදී සිසිලන ශීඝ්‍රතාවය අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. සිසිලන ශීඝ්‍රතාවය කියන්නේ ඩෙල්ටා ටීට බෙදීම ඩෙල්ටා ටී. උෂ්ණත්වය හානි වීමේ ශීඝ්‍රතාවය. සමානුපාතිකයි ටීටා ඍණ ටීටා ආර්. ටීටා ඍණ ටීටා ආර් කියන්නේ අමතර උෂ්ණත්වය. ටීටා කියන්නේ වස්තුවේ උෂ්ණත්වය, ටීටා ආර් කියන්නේ කාමරයේ උෂ්ණත්වය. ඒතර අමතර උෂ්ණත්වය තමයි ටීටා ඍණ ටීටා ආර්. ඒතර පළවෙනි අවස්ථාව සඳහා අපිට මේ සම්බන්ධතාවය යොදාගත්තාම ඩෙල්ටා ටීටා කියන්නේ 60 ඉඳලා 50 දක්වා තමයි සිසිල් වෙන්නේ. එතකොට ඩෙල්ටා ටීටා 10යි බෙදීම මිනිත්තු 5යි. එතකොට අපි විනාඩි වලින් එහෙමම ගමු 5යි. සමානුපාතිකයි ටීටා දැන් මේක 60 ඉඳලා 50 දක්වා සිසිල් වෙනවා. ඒතර අමතර උෂ්ණත්වය හොයන්න මේ උෂ්ණත්ව දෙකේ අපි සාමාන්‍යය ගමු. 60 ධන 55 බෙදීම 2. ඒ කියන්නේ 55යි. ටීටා වෙනුවට අපි 55 දානවා. ටීටා ආර් කියන්නේ කාමර උෂ්ණත්වය 30යි. එතනින් අපිට එනවා 10 බෙදීම 5 කියන්නේ 2 සමානුපාතිකයි 25. 2 සමානුපාතිකයි 25. දෙවෙනි අවස්ථාව සඳහා අපි බලමු ඩෙල්ටා ටීටා කියන්නේ 44 ඉඳලා 36 දක්වා සිසිල් වෙන්නේ. ඩෙල්ටා ටීටා 8යි. 8 බෙදීම t කියලා දාමු කාලය. 8 බෙදීම t සමානුපාතිකයි සාමාන්‍ය උෂ්ණත්වය 44 ධන 36 බෙදීම 2 40යි. කාමර උෂ්ණත්වය 30යි. එතකොට 8 බෙදීම t සමානුපාතිකයි 40 අඩු කිරීම 30. ඒ කියන්නේ 8 බෙදීම t සමානුපාතිකයි 10යි. එතකොට අපි එක ප්‍රකාශනයක් අනිත් එකකින් බෙදමු. ඒ කියන්නේ 2 බෙදෙනවා 8 බෙදීම t වලින් සමානයි 25 බෙදීම 10යි. එතකොට අපිට t වලට උත්තරයක් එනවා මිනිත්තු 10යි. උත්තරේ 1. 35 වෙනි ප්‍රශ්නය නොගිනිය හැකි තාපධාරිතාවක් සහිත බඳුනක සෙල්සියස් අංශක 35 පවතින ජලයේ කිලෝග්‍රෑම් එකක් තුළ සම්පූර්ණයෙන් දිය කළ හැකි ඍණ 5යි සෙල්සියස් පවතින අයිස් වල උපරිම ස්කන්ධය අහනවා. අයිස් හා ජලයේ විශිෂ්ට තාපධාරිතා දීලා තියෙනවා. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාපය දීලා තියෙනවා. පරිසරය සමග තාප හෝමාරුවක් නැහැ කියලා උපකල්පනය කරන්න කියලා තියෙනවා. එතන ප්‍රශ්නම කියලා තියෙනවා නොගිනිය හැකි තාපධාරිතාවක් සහිත බඳුනක් කියලා. ඒ කියන්නේ බඳුන තාප හෝමාරුවක් කරන්නේත් නැහැ. අයිස් එතකොට තාපය හෝමාරු කරගන්නේ ජලයත් සමග විතරයි. ඒතර ජලයෙන් තාපය අවශෝෂණය කරගන්නවා අයිස්. එතකොට අයිස් වලට වෙන්නේ ඍණ 5 අයිස් බිඳුවේ අයිස් බවට පත් වෙනවා. ඊට පස්සේ බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. ඒ තාපය අවශෝෂණය කරගෙන එතකොට තාපය විමෝචනය කරන්නේ ජලය තමයි. එහෙනම් ජලය 35 ජලය බිඳුවේ ජලය බවට පත් වෙනවා. එතකොට අපි බලමු ඍණ 5 අයිස් බිඳුවේ අයිස් බවට පත් වෙන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට මේ වෙලාවේදී අයිස් වල ස්කන්ධය m නම් m වැඩි කිරීම අයිස් වල තාපධාරිතාව දීලා තියෙනවා 2 වැඩි කිරීම 13යි කියලා. එතකොට m වැඩි කිරීම 2 වැඩි කිරීම 13 ඩෙල්ටා ටීටා ඒ කියන්නේ බිඳුව අඩු කිරීම ඍණ 5. ඊළඟට බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. ඒ සඳහා අවශෝෂණය කරන තාපය ml. ඒ කියන්නේ m වැඩි කිරීම 3.4 වැඩි කිරීම 10.5. ඊළඟට ජලය නිකුත් කරන තාපය. ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. 1 වැඩි කිරීම 4 වැඩි කිරීම 13 වැඩි කිරීම 35 ඍණ බිඳුව.
මෙතන අහන්නේ උපරිම අයිස් ස්කන්ධය. ඒ කියන්නේ උපරිම අයිස් ස්කන්ධය කියන්නේ අයිස් ඒ ගානට දැම්මහම 35 ජලය බිඳුවේ ජලය බවට පත් වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට එනවා එහෙනම් m වැඩි කිරීම 2 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 5 සමානයි 5 එකතු කිරීම m වැඩි කිරීම 3.4 වැඩි කිරීම 10 2 සමානයි 1 වැඩි කිරීම 4 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 35 ඍණ බිඳුව. එතකොට මේක සුළු කරන්නයි තියෙන්නේ හරියට. එතකොට දැන් දෙපැත්තේ සමාන ලකුණෙන් දෙපැත්තේ බැලුවාම 10 බලවල් තියෙනවා. එතකොට 10 3 කියන බලය තියෙනවා ගන්න පුළුවන්. 10 3න් මුළු දෙපැත්තම බෙදුවාම අපිට එනවා m වැඩි කිරීම 2 වැඩි කිරීම 5 ධන m වැඩි කිරීම 3.4 වැඩි කිරීම 10 වර්ගය සමානයි 1 වැඩි කිරීම 4 වැඩි කිරීම 35 කියලා. දැන් මේක හරියට සුළු කරාම එනවා m සමානයි 0.4 කිලෝග්‍රෑම් කියලා. ඒ කියන්නේ ග්‍රෑම් 400යි. උත්තරය 5. 36 වෙනි ප්‍රශ්නය සාමාන්‍ය සීරුමාරුවේ පවතින සංයුක්ත අන්වීක්ෂයක විශාලක බලය දීලා තියෙනවා. අවනතේ කාචයේ නාභිය දුර දීලා තියෙනවා. වස්තු දුර දීලා තියෙනවා. උපනතේ විශාලනය අහන්නේ. එතකොට සංයුක්ත අන්වීක්ෂයක විශාලක බලය කියන්නේ අවනතේ විශාලක බලය වැඩි කිරීම උපනතේ විශාලක බලය. එතකොට අවනතේ විශාලක බලය අපි MO කියලා හිතුවොත් උපනතේ විශාලක බලය ME කියලා හිතුවොත් MO වැඩි කිරීම ME ඒක දීලා තියෙනවා 100යි කියලා. MO වැඩි කිරීම ME සමානයි 100යි. එතකොට මෙතනින් ME තමයි අපෙන් අහන්නේ. MO දීලා නැහැ. අපි බලමු MO හොයාගන්න. MO කියන්නේ අවනත කාචය සඳහා විශාලක බලය. ඒක ලැබෙනවා ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුරෙන්. එතකොට අපි බලමු කාච සූත්‍රය දාලා අවනතට. එකයට v ඍණ එකයට u සමානයි එකයට f. මෙතනින් අපිට ඕනේ v බෙදීම u. එතකොට v බෙදීම u වෙනුවට එකපාරටම v වලින් වැඩි කරොත් අපිට එන තැන් කීපයකම v එනවා. v අපි දන්නේ නැහැ. ඒක නිසා අපි මේ සමීකරණය u වලින් වැඩි කරමු. මුළු සමීකරණයම. එතකොට අපිට එනවා u බෙදීම v ඍණ 1 සමානයි u බෙදීම f කියලා. u වලගේ අපි දන්නවා. v තියෙන එක තැනක විතරයි. u වලගේ දන්න හින්දා අපිට මෙතන u බෙදීම v හොයාගන්න පුළුවන්. එතකොට u බෙදීම v සමානයි u බෙදීම f ධන 1. එතකොට ලකුණු සම්මුතියත් එක්ක අගයන් ආදේශ කරාම අපිට එනවා u බෙදීම v සමානයි u ධන අගයක් ධන 2.6 f ඍණ අගයක් උත්තල කාචයක් හින්දා ඍණ 2.5 ධන 1. එතකොට එතනින් u බෙදීම v අපිට එනවා 0.1 බෙදීම 2.5 කියලා. එහෙනම් v බෙදීම u එනවා 25යි කියලා. ඒ කියන්නේ MO 25යි. එතකොට MO වැඩි කිරීම ME සමානයි 100යි. එහෙනම් 25 වැඩි කිරීම ME සමානයි 100යි. ME සමානයි 4යි. උත්තරය 1. 37 වෙනි ප්‍රශ්නය චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව අරය ආර වූ වෘත්තාකාර පතයක ගමන් ගන්නා ආරෝපිත අංශුවක් රූපයේ පෙන්වලා තියෙන පරිදි තුනී ඇලුමිනියම් තහඩුවක් කරහා විනිවිද යයි. එහිදී අංශුවේ ආරම්භක චාලක ශක්තියෙන් හරි අඩක් හානි වේ. එහෙනම් අංශුවේ නව පතයේ අරය කොපමණද කියලා අහනවා. දැන් මේ වෘත්තාකාර පතයක ගමන් කරනවා මේ අංශුව චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව. එහෙනම් වෘත්තාකාර පතයේ කේන්ද්‍ර අභිසාරී බලය සමාන වෙන්න ඕනේ චුම්බක බලයට. එහෙනම් BQV සමානයි MV වර්ගයේ බෙදීම R කියලා ලියන්න පුළුවන්. BQV තමයි චුම්බක ක්ෂේත්‍රයක ආරෝපණයක් චලනය වෙනකොට ඇතිවන බලය BQV. කේන්ද්‍ර අභිසාරී බලය සමානයි MV වර්ගයේ බෙදීම R. එතකොට අපිට එතනින් එනවා V බෙදීම R
සමානයි නියතයක් කියලා. මොකද B Q M ඔක්කොම නියතයි මේ අවස්ථාව සඳහා. එතනින් එනවා V බෙදීම R සමාන නියතයක් කියලා. එහෙනම් ඒ කියන්නේ V සමානුපාතිකයි R. ප්‍රවේගය R-යට සමානුපාතිකයි. ඊළඟට අපි දන්නවා චාලක ශක්තිය කියන්නේ භාගයයි M V වර්ගය. එතකොට මේ භාගය නියතයක් M කියන්නේ අංශුව සඳහා නියතයක්. ඒකින්ද අපිට ලියන්න පුළුවන් චාලක ශක්තිය සමානුපාතිකයි V වර්ගය කියලා. ඊළඟට අපි දැන් දැනගත්තා V සමානුපාතිකයි R කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් E සමානුපාතිකයි V වර්ගය වෙනුවට අපිට ලියන්න පුළුවන් E සමානුපාතිකයි R වර්ගය කියලා. ඊළඟට දෙවැනි අවස්ථාව සඳහා චාලක ශක්තියෙන් භාගයයි ඒ වෙලාවේදී 9 R' නම් අපිට ඒ අවස්ථාව සඳහා ලියන්න පුළුවන් E බෙදීම 2 සමානුපාතිකයි R' කියලා. එතකොට මේ සම්බන්ධතා එකකින් අනිත් එක බෙදුවාම E බෙදීම 2 සමානයි R වර්ගය බෙදීම R' වර්ගය. එතකොට අපිට එනවා 2 සමානයි R වර්ගය බෙදීම R' වර්ගය කියලා. R' වර්ගය කියන්නේ R වර්ගය බෙදීම 2යි. එහෙනම් R' කියන්නේ R බෙදීම මූල 2යි. උත්තරේ 2. 38 වෙනි ප්‍රශ්නය රූපයේ දක්වලා තියෙන පරිපථයේ පෙන්වන්නේ පරිපූර්ණ මැද බිඳු ගැල්වනෝමීටරයක් සහ ඇමීටරයක්. ඊළඟට විභවාන්තරයේ 20 වෝල්ට් වූ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි තරම් කුඩායි. R විචල්‍ය ප්‍රතිරෝධය බිඳුවේ සිට 100 ඕම් දක්වා විචලනය කරන්න පුළුවන්. K සර්පණය අතුර X හා Y වල ඇති විට ඇමීටරේ සහ වෝල්ට් මීටරේ පාඨාංක මොනවද කියලා අහන්නේ. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම ධාරාව මොකක්ද කියලා. ඇමීටරේ හරහා ධාරාව අපි ඒක I කියලා දාගමු. එතකොට ඊළඟට අපි දන්නවා මේ වෝල්ට් මීටරේ පරිපූර්ණ වෝල්ට් මීටරයක්. ඒ හින්දා ඒ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ හින්දා අපිට වෝල්ට් මීටරේ තියෙන ඒ කොටස අයින් කරලා දාන්න පුළුවන් මේ ගණනය සඳහා. එතකොට අපිට පේනවා 40 ඕම් 60 ඕම් ශ්‍රේණිගතව තියෙනවා. කියන්නේ සමක ප්‍රතිරෝධය 100 ඕම්. ඒකත් එක්ක තව XY 100 ඕම් ප්‍රතිරෝධයක් සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. එතකොට 100 ඕම් හා තවත් 100 ඕම් සමාන්තරගතව. සමක ප්‍රතිරෝධය 50 ඕම්. එහෙනම් පරිපථයේ සමක ප්‍රතිරෝධය 50 ඕම්. කෝෂයේ විභවාන්තරය 20 වෝල්ට්. එහෙනම් ධාරාව හොයන්න පුළුවන් V 20 සමානයි 50යි. I එනවා 400 මිලි ඇම්පියර් කියලා. එතකොට වෝල්ට් මීටරේ අර යතුර සර්පණ යතුර කොහෙ තිබ්බත් ඒක ප්‍රශ්නයක් නෑ. ධාරාව 400යි මිලි ඇම්පියර්ම තමයි. ඊට පස්සේ අපි දැන් විභවාන්තර හොයාගමු. දැන් පේනවා රූප සටහනේ පේනවා සර්පණ යතුර සම්බන්ධ කරලා තියෙන්නේ වෝල්ට් මීටරේ ධනාග්‍රයට. ඒ කියන්නේ K හැමතිස්සෙම K ස්ථානය හැමතිස්සෙම ධන විභවයක් වෙන්න ඕනේ. අනිත් කෙලවර ඒ කියන්නේ 60 ඕම් 40 ඕම් අතර තියෙන අග්‍රය එතන ඍණ විභවයක් වෙන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ 40 ඕම් හා 60 ඕම් අතර මේ 20 වෝල්ට් විභවාන්තරය කොහොමද බෙදෙන්නේ කියලා. කට 40 ඕම් 60 ඕම් කියන්නේ මේ ඒ විභවාන්තරය බෙදෙන්නේ ප්‍රතිරෝධවල අනුපාතයට. 40 ඕම් හරහා අඩු විභවාන්තරයකුත් 60 ඕම් සඳහා වැඩි විභවාන්තරයකුත් යෙදෙන විදිහට. ඒ කියන්නේ 40ට 60 අනුපාතයට. ඒතර 40 ඕම් හරහා 8යි වෝල්ට් වැටෙනවා. 60 ඕම් හරහා 12යි වෝල්ට් වැටෙනවා. ප්‍රතිරෝධවල අනුපාත වලට මේ 20යි වෝල්ට් බෙදුනහම 40 ඕම් හරහා 8යි වෝල්ට් 60 ඕම් හරහා 12යි වෝල්ට්. ඒ කියන්නේ 40ට 60 කියන්නේ 2ට 3. ඒ කියන්නේ 5න් 2ක් 20න් 5න් 2ක් 40 හරහා 20න් 5න් 3ක් 60 ඕම් හරහා.
ඒතර මේ විදිහට 40 ඕම් හරහා 8යි වෝල්ට් එනවා. 60යි ඕම් හරහා 12යි වෝල්ට් එනවා. එතකොට දැන් අපිට අර ඒ හන්දියේ අර භූගත කරලා තියෙන තැන ඉඳලා ඉහළට 60 ඕම් පව කරලා එතන හන්දියේ 12 වෝල්ට් කියලා ලියා ගන්න පුළුවන්. එතකොට එතන ලියා ගන්න 12 වෝල්ට් කියලා. ඊළඟට මේ කී එක x වලට ගෙනාවහම අපිට පේනවා මේ පල්ලෙහා කොටස භූගත කරලා තියෙන්නේ. එහෙනම් අර කී එක පල්ලෙහාට ගෙනාවහම x ළඟට ගෙනාවා කියන්නේ ඒ හරියේ භූගත කරපු ස්ථානයේ ඉඳලා x වලට ප්‍රතිරෝධයක් නැහැ. එහෙනම් ඒ හරියේ කිසිම විභව වෙනසක් වෙන්නේ නැහැ. විභව වෙනසක් වෙන්නේ නැති නිසා එතන x වල විභවය බිඳුවයි කියලා ගන්න පුළුවන්. එහෙමනම් විභවාන්තරය එතකොට දැන් කී එක තියෙන x ළඟ ඒක තමයි ධනාග්‍රය. එහෙනම් බිඳුව ඍණ 12 බිඳුව ඍණ 12 එහෙනම් ඍණ 12යි වෝල්ට්. ඒ කියන්නේ කී එක x ළඟ තියෙනකොට ඍණ 12යි වෝල්ට්. ඊළඟට අපි බලමු කී එක y වල තියෙනකොට කී එක y වල තියෙනකොට බිඳුවේ ඉඳලා කියන්නේ භූගත කරපු තැන ඉඳලා අර r හරහා 20යි වෝල්ට් වැටෙනවා. එතකොට y ළඟ විභවය 20යි වෝල්ට්. ඊළඟට අර කලින් වෝල්ට් මීටරේ ඍණාග්‍රය සම්බන්ධ කරලා තියෙන තැන කොහොමද 12යි වෝල්ට්. එහෙනම් 20යි වෝල්ට් තමයි ධන විභවය. 12යි වෝල්ට් ඍණ විභවය. එහෙනම් 20 ඍණ 12 8යි වෝල්ට්. එතකොට ඒක ධන උත්තරේ 5. ප්‍රශ්නාංක 39 රූපයේ පෙන්වලා තියෙන පරිදි ලෝහ කම්බියක් එකම තිරස්තලයක AB ලක්ෂ දෙකකට දෘඩව කලම්ප කරලා තියෙනවා. ඊට පස්සේ කම්බියේ මධ්‍ය ලක්ෂයට රූපයේ පරිදි 2.4 කිලෝග්‍රෑම් භාරයක් එල්ලලා තියෙනවා. ඊළඟට මේ අහන්නේ කම්බියේ යං මාපාංකය. එතකොට යං මාපාංකය කියන්නේ ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව. එතකොට දැන් අපි මේ රූප සටහනේ දත්ත ටිකක් ලකුණු කරගමු. කම්බියේ ආතතිය අපි T කියලා දාගමු. දෙපැත්තටම මේ 2.4 කිලෝග්‍රෑම් එල්ලලා තියෙන තැන අපි කම්බියේ ආතතිය දාමු. එක කම්බියක එක පැත්තක T අනිත් පැත්තට T. එතකොට එතන කෝණය අපි θ කියලා දාගමු. එතකොට θ දෙකක් තියෙනවා. එතනම කෝණය. ඊළඟට එතකොට ඊට පස්සේ අපි දැන් T සඳහා විභේදනය කරාම සිරස්ව ඉහළට අපිට ලැබෙනවා 2t cos θ කියලා. ඊළඟට ඒක සමානයි භාරයට mg වලට. එහෙනම් 2t cos θ සමානයි 2.4 වැඩි කිරීම 10. ඒ කියන්නේ 2t cos θ සමානයි 24යි. t cos θ සමානයි 12යි. ඊළඟට අපි cos θ හොයමු. මේ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා cos θ හොයන්න පුළුවන්. cos θ කියන්නේ බද්ධපාදයේ බෙදීම කර්ණය. ඒතර බද්ධපාදය සෙන්ටිමීටර් 2යි. කර්ණය මේ එක පැත්තක දිග කම්බියේ මීටර 1යි. ඒක ඇදිලා තියෙන්නේ විතතියකුත් තියෙනවා. නමුත් මෙතන යං මාපාංකය ආසන්න වශයෙන් අහන හින්දා අපි අර විතතිය ඒ කියන්නේ එක කොටසක් සඳහා 0.2 සෙන්ටිමීටර් විතතියක් තියෙන්නේ. අපි ඒක නැතුව කම්බියේ ඒ අවස්ථාවේදී දිගත් මීටර 1යි කියලා ගමු. එතකොට cos θ සමානයි සෙන්ටිමීටර් 2 බෙදීම මීටර 1. ඒ කියන්නේ සෙන්ටිමීටර් 2 මීටර කරන්න 2 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 1. එතකොට cos θ කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 2යි. එහෙනම් අර t cos θ සමානයි 12ට cos θ වෙනුවට 2 වැඩි කිරීම 10 ඍණ 2 දාමු. එතකොට t එනවා 6 වැඩි කිරීම 10 දෙවනි බලය කියලා. එතකොට ඊළඟට අපි ප්‍රත්‍යාබලය හොයන්න ඕනේ. ප්‍රත්‍යාබලය කියන්නේ F බෙදීම A. මෙතන F කියන්නේ T. T බෙදීම A.
T අපි හොයාගත්ත 6 වැඩි කිරීම 10 දෙවෙනි බලය කියලා. ඊළඟට A කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඒක වර්ග මිලිමීටර වලින් දීලා තියෙන්නේ. වර්ග මිලිමීටර 5යි කියලා දීලා තියෙන්නේ. ඒක වර්ග මීටර වලට හරවන්න. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 6යි. එතකොට දැන් T බෙදීම A. T 6 වැඩි කිරීම 10 2යි. A 5 වැඩි කිරීම 10 ඍණ 6යි. එතනින් එනවා 1.2 වැඩි කිරීම 10 8යි කියලා. ඊට පස්සේ වික්‍රියාව. වික්‍රියාව කියන්නේ විතතිය බෙදීම මුල් දිග. විතතිය එක කොටසක් සඳහා තමයි අපි මේ දැන් සමීකරණ දාන්නේ. විතතිය 0.02 සෙන්ටිමීටර. එතකොට මුළු දිග මේ පැත්තේ මීටර 1යි. එහෙනම් සෙන්ටිමීටර මීටර කරාම 0.02 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 1. එතකොට වික්‍රියාව වෙනවා 0.02 වැඩි කිරීම 10 ඍණ 2 කියලා. එහෙනම් යංමාපාංකය කියන්නේ ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව. ප්‍රත්‍යාබලය 1.2 වැඩි කිරීම 10 8යි. වික්‍රියාව 0.02 වැඩි කිරීම 10 ඍණ 2යි. උත්තරේ 6 වැඩි කිරීම 10 11. 4. 40 වෙනි ප්‍රශ්නය. x අක්ෂය මත අනන්ත දිගක් සහිත ඍජු සිහින් කම්බියක රේඛීය ආරෝපණ ඝනත්වය ලැම්ඩා කියලා දීලා තියෙනවා. ස්කන්ධයේ m වූ කුඩා ධන කිව් ආරෝපණයක් කම්බිය වටා xy තලයේ ඇති අරය r වූ වෘත්තාකාර පතයක ගමන් කිරීමට සලස්වනවලු. ආරෝපණයේ ආවර්ත කාලය තමයි අහන්නේ. එතකොට මෙතන මේ කම්බියක රේඛීය ආරෝපණ ඝනත්වය ලැම්ඩා දීලා තියෙනවා. එතකොට අපිට කම්බියේ ඉඳලා r දුරකින් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. අපිට ගවුස් ප්‍රමේය යෙදීමෙන් ලැම්ඩා රේඛීය ඝනත්වයක් ඇති කම්බියක සිට r දුරකින් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව E නම් අපිට ලියන්න පුළුවන් E වැඩි කිරීම 2πr සමානයි ලැම්ඩා බෙදීම එප්සයිලන් නෝට්. එතනින් E එනවා E සමානයි ලැම්ඩා බෙදීම 2πr එප්සයිලන් නෝට්. එතකොට අපි E හෙව්වේ ඊළඟට අපිට කේන්ද්‍ර අභිසාරී බලය අර විද්‍යුත් බලයට සමාන කරන්න පුළුවන් ආරෝපණය මත. ඒතර කේන්ද්‍ර අභිසාරී බලය mr ඔමෙගා වර්ගය සමානයි විද්‍යුත් බලය EQ. එතකොට අපිට ඔමෙගා වර්ගය එනවා EQ බෙදීම mr කියලා. ඔමෙගා කියන්නේ 2π බෙදීම t. එතකොට ඔමෙගා වර්ගය කියන්නේ 2π බෙදීම t මුළු එකේ වර්ගය සමානයි EQ බෙදීම mr. එතනින් අපිට t උක්ත කරාම අපිට ලැබෙනවා පළවෙනි උත්තරේ. 41 වෙනි ප්‍රශ්නය. රූපේ පෙන්වලා තියෙනවා ABC තිරස් නලයක් හරස්කඩ විශාල ජල ටැංකියකට සම්බන්ධ කරලා තියෙන ආකාරය. ඊළඟට B වලදී නලයේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය C වගේ දෙගුණයක් කියලා දීලා තියෙනවා. ආරම්භයේදී T කරාමය වහලා තියෙන්නේ. T කරාමය විවෘත කරාම B වල පිහිටවලා තියෙන නලයේ ජල මට්ටමේ උස කොච්චරද කියලා අහනවා. මේකෙදී බර්නූලි ප්‍රමේය තමයි යොදන්න වෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු B හා C ස්ථාන දෙක. B වල හරස්කඩ වර්ගඵලය වැඩි C වලට වැඩිය. එහෙනම් C වල දී ද්‍රවයේ ප්‍රවේගයට වඩා B වල ද්‍රවයේ ප්‍රවේගය අඩුයි. එතකොට හරස්කඩ වර්ගඵලය දෙගුණයක් හින්දා B වල C වල දී ප්‍රවේගයට වැඩිය B වලදී ප්‍රවේගය ඒ වගේ භාගයක් වෙනවා. ඒ කියන්නේ C වලදී ප්‍රවේගය VC කිව්වොත් VB කිව්වොත් B වලදී ප්‍රවේගය VB සමානයි භාගයයි VC. අර A1 V1 සමානයි A2 V2 කියන සම්බන්ධතාවයෙන් එම ගන්න පුළුවන්. VB සමානයි භාගයයි VC. ඊළඟට අපි බර්නූලි ප්‍රමේය යොදමු A හා B ලක්ෂවලට. A කියන්නේ ඒ නලය කෙලවර සම්බන්ධ කරලා තියෙන්නේ විශාල ජල ටැංකියට. එතකොට ඒ කෙලවර හිතා ගන්න. එතකොට එතන P බර්නූලි ප්‍රමේය යෙදුවාම බර්නූලි ප්‍රමේය කියන්නේ P ධන භාගයයි ρ v වර්ගය ධන ρ GH සමානයි නියතයක්.
එතකොට අපි ඒ සම්බන්ධතාවය A හා C තැන් වලට යොදමු. ඒ වලට දැම්මහම P වායුගෝලීය පීඩනය ධන H rho G ධන භාගයයි rho V වර්ගය. එතෙන්දී අපි ඒ ලක්ෂයේදී විශාල ජල ටැංකියෙන් ජලය ලැබෙන්නේ. එතකොට එතෙන්දී ජලයේ ප්‍රවේගයක් නැහැ කියලා ගන්න පුළුවන්. මොකද විශාල ටැංකියක් හින්දා. එතකොට VA ඒ ලක්ෂයේදී VA ප්‍රවේගය 0යි. එතකොට අපිට ඒ ලක්ෂයට බර්නෝලි ප්‍රමේය යෙදුවාම අපිට ලැබෙන්නේ පයි ධන රෝ GH කියලා විතරයි. භාගයයි රෝ V වර්ගය 0යි. එතකොට පයි කියන්නේ වායුගෝලීය පීඩනය. ඊළඟට අපි C ලක්ෂයට දැම්මහම එතන වායුගෝලීය පීඩනය P ධන එතන උසේ වෙනසක් නැහැ. ඊළඟට එතෙන්දී ප්‍රවේගය VC නම් අපිට ලියන්න පුළුවන් පයි ධන භාගයයි රෝ VC වර්ගය ධන උසේ වෙනසක් නැහැ H rho G නැහැ 0යි. එතකොට A හා C සමාන කළාම අපිට එනවා පයි ධන රෝ GH සමානයි පයි ධන භාගයයි රෝ VC වර්ගය කියලා. එතනින් අපිට එනවා VC වර්ගය සමානයි 2GH කියලා. එතකොට එහෙනම් අපිට VB වර්ගයත් එතනින්ම ලියන්න පුළුවන්. කියන්නේ VC වර්ගය 2GH VC කියන්නේ වර්ගමූල 2GH. එතකොට එහෙනම් VB කියන්නේ VC වගේ භාගයක්. එතකොට VB කියන්නේ වර්ගමූල 2GH බෙදීම 2. ඊළඟට අපිට VB වර්ගය ඕන වෙයි. VB වර්ගය කියන්නේ GH බෙදීම 2. ඒ ටික සුළු කරලා එනකොට එනවා VB වර්ගය සමානයි GH බෙදීම 2යි කියලා. ඊට පස්සේ අපි බර්නෝලි ප්‍රමේය ආපහු දානවා B හා C ලක්ෂ වලට. B වලට දැම්මහම අපිට එනවා පයි වායුගෝලීය පීඩනය ධන දැන් අර B වල ජල මට්ටමේ උස H dash කියලා ගමු. ඒ සිරස් නාලයේ ජල මට්ටමේ උස H dash. එතකොට පයි ධන H dash rho G ධන භාගයයි රෝ VB වර්ගය. එතෙන්දි ද්‍රවයේ ප්‍රවේගය VB වර්ගය සමානයි C සඳහා යෙදුවාම පයි ධන භාගයයි රෝ VC වර්ගය. රෝ GH එකක් නැහැ. H බිඳුවයි. එතකොට දැන් එතනින් දෙපැත්තේ පයි කැපිලා ගිහිල්ලා අපිට එනවා H dash rho G සමානයි අපි භාගයයි රෝ VB වර්ගය එහා පැත්තට ගත්තාම භාගයයි රෝ එළියට අරගෙන අපිට වරහන් ඇතුලේ ලියන්න පුළුවන් VC වර්ගය ඍණ VB වර්ගය කියලා. ඊට පස්සේ එතනින් අපිට එනවා H dash සමානයි භාගයයි VC වර්ගය කියන්නේ 2GH ඍණ VB වර්ගය කියන්නේ GH බෙදීම 2. එතනින් අපිට උත්තරේ හොයාගන්න පුළුවන් H dash වලට එනවා 4න් 3යි H. උත්තරේ 3. 42 වෙනි ප්‍රශ්නය. පැරෂුට් කරුවෙක් හෙලිකොප්ටරයකින් එළියට ඇවිල්ලා යම් වෙලාවකට පස්සේ ඔහුගේ පැරෂුටය විවෘත කරගෙන ඊට පස්සේ පොළොවට ළඟා වෙනවා. දීලා තියෙන ප්‍රස්ථාර ඇතුරෙන් පැරෂුට් කරුගේ ප්‍රවේගයේ සිරස් සංරචකයේ විචලනය කාලය සමග හොඳින්ම නිරූපණය වන්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා අහනවා. ඒතර දැන් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ ත්වරණය. එතකොට දැන් අපි හිතමු පැරෂුට් කරු හෙලිකොප්ටරයෙන් එළියට ඇවිල්ලා බිමට පල්ලෙහාට වැටෙන අවස්ථාවේ මුකුත්ම මේ වෙන ප්‍රතිරෝධී බල නැත්තම් පැරෂුට් කරු වැටෙන්න ඕනේ ගුරුත්වජ ත්වරණය යටතේ පල්ලෙහාට. ඒතර ගුරුත්වජ ත්වරණය කියන්නේ නියතයක්. එහෙනම් මේ VT ප්‍රස්ථාරයේ ආරම්භක අවස්ථාවේ ඉඳලා යම් මොහොතක් යනකම් සරල රේඛීය ප්‍රස්ථාරයක් තමයි එන්න ඕනේ. අනුක්‍රමණය G වෙන. හැබැයි මේ මෙතෙන්දී බාහිර ප්‍රතිරෝධී බල තියෙනවා. උඩුකුරු තෙරපුමක් එනවා පැරෂුට් කරු මත ඉහළට.
ඒ වගේම දුෂ්ටාවිතා බල ඉහළට එනවා. දැන් පල්ලෙහාට ත්වරණයකින් වැටෙන්නේ. ත්වරණයකින් වැටෙනවා කියන්නේ ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ දුෂ්ටාවිතා බලයත් ඉහළට එන්න වැඩි වෙමින් වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා පල්ලෙහාට තියෙන ත්වරණය එන්න අඩු වෙනවා පැරෂුට් කරුගේ. ඒ කියන්නේ එළියට ආපු වෙලාවේ ඉඳලා පැරෂුට් එක දිග අරිනකම් එයාගේ ත්වරණය එන්න අඩු වෙමින් යන්නේ. ඉතින් එහෙම බැලුවාම 1 හා 5 තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ අනුක්‍රමණය ත්වරණය එන්න අඩු වෙනවා කියන්නේ අනුක්‍රමණය එන්න අඩු වෙන්න ඕනේ. එහෙම තියෙන්නේ 1 හා 5 තමයි. ඊට පස්සේ පැරෂුට් එක දිග අරගත්තට පස්සේ පැරෂුට් එකේ ලොකු වර්ගඵලයක් තියෙනවා. හරස්කඩ වර්ගඵලය ලොකු හින්දා ලොකු උඩුකුරු තෙරපුමක් ඒ මත යෙදෙනවා. එතකොට ලොකු උඩුකුරු තෙරපුමක් යෙදෙන හින්දා ප්‍රවේගය තිබුණට වැඩිය ගොඩක් අඩු වෙන්න ඕනේ දැන්. එතකොට අඩු වෙලා ඊට පස්සේ දැන් ප්‍රවේගය අඩු වෙන හින්දා දුෂ්ටාවිතා බලයත් අඩු වෙන්න ඕනේ. මොකද ප්‍රවේගයත් එක්ක සම්බන්ධයක් තියෙනවා දුෂ්ටාවිතා බලයේ. එතකොට දුෂ්ටාවිතා බලයත් අඩු වෙන්න ඕනේ. කොහොම නමුත් මේ ත්වරණය එන්න ඊට පස්සේ අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ආරම්භයේ මේ පැරෂුට් එක දිගෑරියට පස්සේ ලොකු ප්‍රවේගයේ අඩුවීමක් එනවා අර උඩුකුරු තෙරපුම හින්දා. අමතර ඊට පස්සේ ආයෙත් ප්‍රවේගය එන්න අඩු වෙමින් තමයි එන්න ඕනේ උඩට තියෙන ප්‍රතිරෝධය බල හින්දා. එහෙම ගිහිල්ලා අන්තිමේදී ආන්ත ප්‍රවේගය කරා එනවා. එතකොට එහෙම බැලුවාම උත්තරේ 5. 43 වෙනි ප්‍රශ්නය නියදියක අඩංගු විකිරණශීලී පරමාණු වල අර්ධායු කාලය T12 පිළිබඳ ප්‍රකාශ 3ක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශ වලින් සත්‍ය මොකක්ද කියලා අහන්නේ. A. නියදියේ පවතින විකිරණශීලී පරමාණු සංඛ්‍යාව සමග T12 වෙනස් වේ. එතකොට අර්ධායු කාලය කියන්නේ පරමාණු තියෙන ප්‍රමාණයෙන් භාගයක් වෙන්න ගතවන කාලය. එතකොට A වලින් කියන්නේ නියදියේ පවතින විකිරණශීලී පරමාණු සංඛ්‍යාව මත. පරමාණු සංඛ්‍යාව මත වෙනස් වෙන්නේ නැහැ. තියෙන පරමාණු සංඛ්‍යාව ඒකෙන් භාගයක් වෙන්න ගතවන කාලය තමයි අර්ධායු කාලය කියන්නේ. එතකොට ඒ වැරදි. B. පිළියෙල කරගත් නියදියේ දින වකවානු සමග T12 වෙනස් වේ. ඒ කියන්නේ පිළියෙල කරගත්තේ කවදද ඒ සම්බන්ධයෙන් එහෙම අදාළතාවයක් නැහැ. තියෙන පරමාණු සංඛ්‍යාව භාගයක් වෙන්න ගතවන කාලය තමයි අර්ධායු කාලය. Bත් වැරදි. C. විකිරණශීලී පරමාණු ආයනීකృత වුවත් T12 වෙනස් නොවේ. ආයනීකృత වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන සම්බන්ධ දෙයක්. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ලබා ගැනීම වගේ දෙයක්. විකිරණශීලී තාවය ඇති වෙන්නේ න්‍යෂ්ටිය තුලින්. න්‍යෂ්ටියෙන් තමයි විකිරණ පිට වෙන්නේ. එතකොට ආයනීකృత වුණත් නැතත් T12 වෙනස් වෙන්නේ නැහැ නියතයි. C හරි. එතකොට උත්තරේ 3. 44 වෙනි ප්‍රශ්නය රූප සටහනේ කඩඉරෙන් දක්වලා තියෙන මාර්ගය ඔස්සේ කඩදාසියේ තලය මත ප්‍රදේශ දෙකක් කරහා ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා. 1 හා 2 ප්‍රදේශ තුල චුම්බක ක්ෂේත්‍ර දෙකක් පවතිනවා B1 B2 කියලා. පළවෙනි ප්‍රදේශයේ විතරක් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒකේ දිශාව පොත තුලට. ඊළඟට අහන්නේ ප්‍රදේශ 1 2 තුල චුම්බක ක්ෂේත්‍රයන්ගේ නිවැරදි දිශාවන්. අපි මෙතෙන්දී දෙවෙනි ප්‍රදේශය ඉස්සෙල්ලාම සලකමු. දෙවෙනි ප්‍රදේශය ගත්තාම අපිට පේනවා ඒක වෘත්තාකාර මාර්ගයක ගමන් කරන්නේ. එහෙනම් කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න ඕනේ. කේන්ද්‍ර දිශාවට බලයක් යෙදෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝනය මත. එතකොට ඉලෙක්ට්‍රෝනය ගමන් කරන දිශාව අපිට කඩඉරෙන් ලබා ගන්න පුළුවන්. එතකොට ෆ්ලෙමින්ගේ වමත් නියමය යොදලා අපිට මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයාගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනය මේ විදිහට ගමන් කරන්න නම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කොහොමද වෙන්න ඕනේ කියලා අපිට මේ දැනගන්න පුළුවන්. එතකොට දැන් ඒ සඳහා අපි මේ ඉලෙක්ට්‍රෝනය වෙනුවට අපි ගන්න ඕනේ ධනාරෝපණයක් තමයි යන්නේ කියලා. මොකද ෆ්ලෙමින්ගේ වමත් නියමය අපි ධනාරෝපණ වල චලිතය සඳහා තමයි යොදාගන්නේ. එතකොට ධනාරෝපණයක් සඳහා නම්
මේ වම් අතේ පළමුවෙනි ඇඟිලි තුන එකිනෙකට ලම්බකව තිබ්බාම මැද ඇඟිල්ලෙන් පෙන්නනවා ආරෝපණයේ දිශාව, දබර ඇඟිල්ලෙන් පෙන්නනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව, මාපට ඇඟිල්ලෙන් පෙන්නනවා බලයේ දිශාව. එතකොට දැන් බලය කේන්ද්‍රයේ දෙසට ආරෝපණය චලනය වෙන්නේ මේ පොතේ තලය දිගේ. එහෙම වුණා නම් චුම්බක ක්ෂේත්‍රය තියෙන්න ඕනේ පොත තුලට. එතකොට ඒ ධනාරෝපණයක් සඳහා ඍණාරෝපණයක් සඳහා නම් පොතෙන් ඉවතට තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්න ඕනේ. එතකොට උත්තර දිහා බැලුවාම 1යි 3යි අයින් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු පළවෙනි ප්‍රදේශය. පළවෙනි ප්‍රදේශයේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා පොත තුලට. ඒ කියන්නේ ධනාරෝපණයක් මත බලය පොත තුලට ඇති වෙන්නේ. එහෙනම් ඍණාරෝපණයක් නම් පොතෙන් ඉවතට. කියන්නේ ඉලෙක්ට්‍රෝනය මත පොතෙන් ඉවතට තමයි බලයක් යෙදෙන්නේ. ඊළඟට දැන් මේ ප්‍රදේශයේ කියනවා මේ ඉලෙක්ට්‍රෝනය මේ වගේ සරල රේඛාවක යන්නේ කියලා. පොතෙන් එළියට විසිවෙන්නේ නැහැ සරල රේඛාවක යන්නේ. එහෙනම් පොත තුලටත් බලයක් යොදන්න ඕනේ. අර හා සමානම බලයක් ඇති වෙන විදිහට චුම්බක ක්ෂේත්‍රයක් යොදන්න ඕනේ. බලයක් පල්ලෙහාට ඇති වෙන විදිහට චුම්බක ක්ෂේත්‍රයක් යොදන්න ඕනේ. ඒ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තමයි මොකක්ද කියලා අහන්නේ. එතකොට දැන් අපි හිතමු මේ ඉලෙක්ට්‍රෝනය වෙනුවට ධනාරෝපණයක් ගිහිල්ලා ඒ ධනාරෝපණයේ බලය පොත ඇතුළට වෙන්න නම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කොහොමද තියෙන්න ඕනි කියලා හොයාගන්න පුළුවන් ෆ්ලෙමින්ගේ මමක් නියමයෙන්. ඒ කියන්නේ මාපට ඇඟිල්ල පොත ඇතුළටයි අර ආරෝපණයේ දිශාවට මැද ඇඟිල්ලයි තිබ්බාම දබර ඇඟිල්ලෙන් පෙන්නනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. ඒත් ඔයගලන්ට එනවා පොතේ තලය දිගේ පල්ලෙහාට කියලා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ ධනාරෝපණයක් සඳහා. එහෙනම් ඍණාරෝපණයක් සඳහා වෙන්න ඕනේ පොතේ තලය දිගේ ඉහළට. එතකොට උත්තරේ 2. 45 වෙනි ප්‍රශ්නය. විශාල හරස්කඩ වර්ගඵලයක් සහිත ජල බඳුනක සිරස්ව ගිල්වා ඇති කේශික නලයක් රූපේ පෙන්නනවා. මේ පද්ධතිය නිශ්චලව ඇති උත්තෝලකයක සවි කරලා තියෙනවා. කේශික නලයේ විවෘත කෙළවර ජල මට්ටමේ සිට දීලා තියෙන උස ඊළඟට කේශික උද්ගමනය දීලා තියෙනවා. උත්තෝලකයේ එක් එක් තොරණ වලින් පහළට ගමන් කරද්දී කේශික උද්ගමනය කුමක් වෙයිද කියලා අහන්නේ. පෘෂ්ඨික ආතති බල නිසා කේශික උද්ගමනයක් ඇති වෙනවා. එතකොට ඒ අපිට ලියන්න පුළුවන් 2t cos θ බෙදීම r සමානයි h rho g කියන සම්බන්ධතාවය. එතකොට මෙතන වීදුරු ජලය තෙත් කරන නිසා cos θ 1යි. එහෙනම් 2t බෙදීම r සමානයි h rho g. h සමානයි 2t බෙදීම r rho g. එතකොට t කියන්නේ පෘෂ්ඨික ආතති සංගුණකය, r කියන්නේ කේශික නලයේ ආරය, rho කියන්නේ ද්‍රවයේ ඝනත්වය, g කියන්නේ ත්වරණය. එතකොට දැන් මෙතෙන්දී මේ නිශ්චලව තියෙන අවස්ථාවේදී g කියන්නේ ගුරුත්වජ ත්වරණය. එතකොට දැන් මෙතන 2 t r rho ඔක්කොම නියතයි. ඒතර අපිට ලියන්න පුළුවන් h සමානුපාතිකයි 1ට g කියලා එනවා. ඊළඟට අපි බලමු පළවෙනි අවස්ථාවේදී 5 ms ඍණ 2 ත්වරණයකින් පහළට ගමන් කරනවා. එතකොට ඇත්තටම නිශ්චලව තිබ්බනම් මේ පද්ධතියට දැනෙන ත්වරණය තමයි ගුරුත්වජ ත්වරණය. ඒක නිසා තමයි බර ඇති වෙන්නේ. එතකොට දැන් මේ පද්ධතිය 5 ms ඍණ 2 ත්වරණයකින් පල්ලෙහාට යනවා කියන්නේ ඒකට දැනෙන ත්වරණය 10 ඍණ 5. කියන්නේ 5යි ms ඍණ 2 ත්වරණයක් තමයි ඒකට දැනෙන්නේ 10 ඍණ 5. එතකොට එහෙනම් h සමානුපාතිකයි 1ට g සම්බන්ධය අපි අවස්ථා දෙකට දාමු. එතකොට මේ තියෙන රූපේ දීලා තියෙන අවස්ථාව සඳහා h 8යි g 10යි. එතකොට 8 සමානුපාතිකයි 1ට 10යි. ඊළඟ අවස්ථාව සඳහා අපි හිතමු h dash කියලා කේශික නලයේ කේශික උද්ගමනය h dash සමානුපාතිකයි. දැන් ඒ වෙලාවේදී මේ පද්ධතියට දැනෙන ත්වරණය 5යි 1ට 5. එතකොට එකක් අනිත් එකෙන් බෙදුවාම 8 බෙදීම h dash සමානයි 5 බෙදීම 10යි කියලා එනවා. එහෙනම් h dash කියන්නේ 16 සෙන්ටිමීටර්. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී නිදහසේ පහළට වැටෙනවා. ඒ කියන්නේ බර රහිත අවස්ථාව වගේ එක.
ඒ කියන්නේ දැන් මේ පද්ධතියට දැනෙන ත්වරණය g ඍණ 10. ඒ කියන්නේ 10 ඍණ 10 බිඳුවයි. එහෙනම් ආපහු අර සම්බන්ධතාවය ගත්තාම h ඩබල් ඩෑෂ් කියලා හිතමු ඒ වෙලාවේ කේශික උද්ගමනය h ඩබල් ඩෑෂ් සමානුපාතිකයි 1ට බිඳුව. ඒ කියන්නේ අනන්තයයි. එහෙනම් 1ට බිඳුව කියන්නේ අනන්තයයි. h ඩබල් ඩෑෂ් එහෙනම් අනන්තය වෙන්න ඕනේ. එතකොට අනන්තය වෙන්න බෑ මේකේ එහෙනම් උපරිම උසට යන්න ඕනේ. ඒ කියන්නේ 40 මිලිමීටර. උත්තරේ 5. 46 වෙනි ප්‍රශ්නය සිරස් වීදුරු නල දෙකක T1 T2 පහත කෙළවරවල් කුඩා තිරස් කේශික නලයකින් සම්බන්ධ කර ද්‍රවයකින් පුරවලා තියෙනවා. T1 නලය සෙල්සියස් අංශක 0 තියෙන්නේ. T2 නලය සෙල්සියස් අංශක 40 තියෙන්නේ. ඊළඟට රූපී ආකාරයට ද්‍රව කන්දන් දෙක අතර වෙනසක් තියෙනවා 1.6 සෙන්ටිමීටර්. ඊළඟට බිඳුවේ තියෙන ද්‍රව කන්දේ උස දීලා තියෙනවා. ද්‍රවයේ සත්‍ය පරිමාප ප්‍රසාරණතාවය අහන්නේ. ඒතර දැන් මෙතෙන්දී අපි මේ වීදුරු වල ප්‍රසාරණය නොසලකා හරිමු. වීදුරු වල ප්‍රසාරණයට සාපේක්ෂව අනිත් ප්‍රසාරණයන් බලමු. ඒතර දැන් මේ පද්ධතියම එකම උෂ්ණත්වයේ තිබ්බනම් මේ ද්‍රව මට්ටම් අතර වෙනසක් තියෙන්නේ නැහැ. එකම මට්ටමේ තියෙන්නේ. ඒතකොට දැන් බිඳුවේ ද්‍රවයට වැඩිය 40 ද්‍රවය ප්‍රසාරණය වෙලා කියලා පේනවා. එතකොට 40ට වැඩිය කොච්චර ප්‍රසාරණය වෙලා තියනවද කියලා බැලුවොත් මේ හරස්කඩ වර්ගඵලය නලයේ හරස්කඩ වර්ගඵලය A කියලා ගත්තොත් එතකොට වැඩි වෙලා තියෙන ප්‍රමාණය 1.6යි සෙන්ටිමීටර් වැඩි කිරීම A කියලා ගන්න පුළුවන්. ඒ වැඩි වෙච්ච පරිමාව 80 මේ බිඳුවේ තියෙන ද්‍රවයට වැඩිය වැඩි වෙච්ච පරිමාව. එතකොට එහෙනම් ඒ ප්‍රසාරණය සඳහා අපි V1 ගැමා තීටා ප්‍රකාශනය ලිව්වොත් අපිට ලියන්න පුළුවන් V1 ගැමා තීටා V1 කියන්නේ බිඳුවේදී තිබ්බනම් තියෙන පරිමාව V1 ගැමා කියන්නේ වීදුරු වල ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණතාව තීටා කියන්නේ උෂ්ණත්ව අන්තරය සමාන වෙන්න ඕනේ 1.6යි හරස්කඩ වර්ගඵලය A නම් 1.6යි කැපිටල් A. එතකොට V1 කියන්නේ එහෙනම් 80 වැඩි කිරීම කැපිටල් A පරිමාව A ක්ෂේත්‍රඵලය වැඩි කිරීම ගැමා වැඩි කිරීම උෂ්ණත්ව වෙනස 40යි සමානයි 1.6යි කැපිටල් A. එතනින් ගැමා අපිට එනවා 5 වැඩි කිරීම 10^4යි කියලා. උත්තරේ 2. 47 වෙනි ප්‍රශ්නය රූපයේ පෙන්වලා තියෙනවා අපරිමිත ඉනිමං ප්‍රතිරෝධක ජාලයක්. 1 ඕම් වලින් ඒ ප්‍රතිරෝධක සමන්විත වෙන්නේ. මෙම ජාලයේ A හා B ලක්ෂ අතර සමක ප්‍රතිරෝධය කැපිටල් R නම් දීලා තියෙන ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය අහනවා. එතකොට A හා B අග්‍ර වලට කෙලින්ම 1 ඕම් සම්බන්ධයි. එහෙනම් අනිවාර්යයෙන්ම සමක ප්‍රතිරෝධය 2 ඕම් වලට වැඩි වෙන්න ඕනේ. ඊළඟට දැන් මෙතන දීලා තියෙන ප්‍රකාශනයන් එක බැලුවහම අපිට අඩුද වැඩිද සමානද ඒ වගේ උත්තරයක් තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට හරහට තියෙන 1 ඕම් ප්‍රතිරෝධයත් එක්ක අනිත් ඔක්කොම ප්‍රතිරෝධ ටික බැලුවාම සමාන්තරගතයි. එතකොට සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධය එහි කුඩා මගයටත් වඩා කුඩා වෙන්න ඕනේ. එහෙනම් ඒ ඔක්කොම සමාන්තරගත ප්‍රතිරෝධවල සමක ප්‍රතිරෝධය 1 ඕම් වලට වැඩිය කුඩා වෙන්න ඕනේ. ඒ කියන්නේ දශම ගාණක් තමයි එන්න ඕනේ. එහෙම බැලුවාම සමක ප්‍රතිරෝධය 2 දශම ගාණක් එන්න ඕනේ. ඒ කියන්නේ 3ට වඩා අඩුයි. 2ට වඩා වැඩි 3ට වඩා අඩුයි. උත්තරේ 5. 48 වෙනි ප්‍රශ්නය එක එකෙහි ස්කන්ධයේ M බැගින් වූ තරු 3ක් පැත්තක දිග A වූ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ මත රූපේ පෙන්වා ඇති පරිදි පිහිටයි. මේ තරු 3 ත්‍රිකෝණ කේන්ද්‍රකය වටා තරු අතර ආරම්භක දුර නොවෙනස්ව පවත්වා ගනිමින් වෘත්තාකාර පථයක චලනය වෙනවලු. අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බල පමණක්
තරු අතර ක්‍රියා කරයි නම් පද්ධතිය ආවර්ත කාලය සඳහා ප්‍රකාශනයක් අහන්නේ. එතකොට මේ හැම ස්කන්ධයක්ම වෘත්තාකාර පතයක ගමන් කරනවා. ඒ කියන්නේ මේ ස්කන්ධ මත කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න ඕනේ. ඒතර කේන්ද්‍ර අභිසාරී බලය අපි බලමු කොහොමද ලැබෙන්නේ කියලා. දැන් මේ හැම වස්තුවක් අතරම හැම ස්කන්ධයක් අතරම ගුරුත්වාකර්ෂණ බල ක්‍රියා කරනවා. එතකොට නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් අපිට ලියන්න පුළුවන් මේ වස්තු දෙකක් අතර ස්කන්ධ දෙකක් අතර බලය F සමානයි Gmm බෙදීම දුර a වර්ගය. මෙතන ස්කන්ධ සමාන නිසා අපිට ලැබෙනවා F සමානයි Gm වර්ගය බෙදීම a වර්ගය කියලා. එතකොට දැන් එක වස්තුවක් ගත්තාම එක ස්කන්ධයක් ගත්තාම ඒ වගේ බල දෙකක් ක්‍රියා කරනවා අර මේ ස්කන්ධ යා කරන රේඛා දිගේ. අපි ගමු උඩම තියෙන ඉහළින්ම තියෙන ස්කන්ධය. එතකොට ඒ ස්කන්ධය ගත්තාම අර අනිත් ස්කන්ධ යා කරන රේඛා දිගේ ගුරුත්වාකර්ෂණ බල ක්‍රියා කරනවා. එතකොට මේ බල අපි F කියලා ලකුණු කළොත් ඒ ස්කන්ධයේ ඉඳලා අනිත් ස්කන්ධය දක්වා F බලය ඊතලයක් දාන්න. ඊළඟට අනිත් ස්කන්ධය දිහාවට ඊළඟ බලය. එතකොට 2F තියෙනවා අංශක 60ක අනතයකින්. ඊළඟට කේන්ද්‍රය දිශාවට අපි මේ බලවල සංරචකය හොයන්න ඕනේ. එතකොට මේ කේන්ද්‍රය යා කරන රේඛාවත් එක්ක අනිත් රේඛා හදන කෝණ අංශක 30යි. එහෙනම් එක බලයක සංරචකය F cos 30 අනිත් බලයේත් F cos 30. එහෙනම් 2F cos 30 තමයි කේන්ද්‍රය දිහාවට බලය. එතකොට ඒක තමයි කේන්ද්‍ර අභිසාරී බලය වෙන්නේ. එහෙනම් කේන්ද්‍ර අභිසාරී බලය හොයන්නේ අපි mr ඔමෙගා වර්ගයෙන්. එතන r කියන්නේ ඒ වස්තුවේ ඉඳලා අර කේන්ද්‍රකයට දුර. ඒ කේන්ද්‍රකයට දුර අපි සිම්පල් r කියලා දාගමු. එතකොට අර කෝණ අංශක 30යි. ඒ කෝණ 30 කෝණ මාක් කරගත්තාම ඔයගලන්ට පේනවා r රුයි a අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. a සමානයි r cos 30 ධන r cos 30. ඒ කියන්නේ a සමානයි 2r cos 30. එතකොට දැන් අපේ සමීකරණයට අපිට ඕනේ සම්බන්ධතාවයට කේන්ද්‍ර අභිසාරී බලය. ඒ කියන්නේ 2f cos 30 සමානයි mr ඔමෙගා වර්ගය. එතකොට අපි r වෙනුවට දැන් දානවා a බෙදීම 2 cos 30. එතකොට අපිට ලැබෙනවා F කියන්නේ කේන්ද්‍ර අභිසාරී බලය 2 gm වර්ගය බෙදීම a වර්ගය cos 30 සමානයි m r ඔමෙගා වර්ගය. කියන්නේ m r වෙනුවට අපි දැම්මා a බෙදීම 2 cos 30 වැඩි කිරීම ඔමෙගා වර්ගය. එතනින් m අයින් වෙනවා. ඊට පස්සේ අපිට ඔමෙගා වර්ගය එතනින් ගන්න පුළුවන්. ඔමෙගා වර්ගය කියන්නේ 4 gm බෙදීම a වල 3 බලය cos 30 වර්ගය. එතකොට ඒකෙන් අපිට එනවා cos 30 කියන්නේ මූල 3ට 2යි. cos 30 වර්ගය කියන්නේ එතකොට 3 බෙදීම 4යි. එතකොට අපිට එනවා 4යි gm බෙදීම a වල 3 බලය වැඩි කිරීම 3 බෙදීම 4. ඊළඟට ඒ 4යි කැන්සල් වෙලා යනවා. අපිට එනවා ඔමෙගා වර්ගය සමානයි 3යි gm බෙදීම a වල 3 බලය කියලා. ඊළඟට ඔමෙගා කියන්නේ 2යි phi බෙදීම t. ඒතර ඔමෙගා වර්ගය වෙනුවට අපි ඔමෙගා වෙනුවට 2යි phi බෙදීම t දාමු. එතකොට ඔමෙගා වර්ගය ඒ කියන්නේ 2යි phi බෙදීම t වල වර්ගය සමානයි 3යි gm බෙදීම a වල 3 බලය. එතනින් අපිට t වර්ගය ගන්න පුළුවන්. t වර්ගය එනවා 2යි පයි මුළු එකේ වර්ගය a වල 3 බලය බෙදීම 3යි gm කියලා. එහෙනම් t කියන්නේ 2යි පයි වර්ගමූල a වල 3 බලය බෙදීම 3යි gm. උත්තරේ 2. 49 වෙනි ප්‍රශ්නය ඝර්ෂණයෙන් තොර තිරස් පෘෂ්ඨයක් මත A කුට්ටියක් හා B කුට්ටියක් තියෙනවා. ඒ වල ස්කන්ධ වෙනස්.
ඊළඟට රූපයේ පෙන්වලා තියෙන පරිදි කුට්ටි වලට ස්කන්ධය නොගිනිය හැකි සර්ව සම දුනු දෙකක් සවි කරලා තියෙනවා. නිශ්චලතාවයේ තියෙන B කුට්ටිය වෙතට A කුට්ටිය ප්‍රක්ෂේපණය කරනවා. ඒතර දුනු දෙකටම අයත් කරගන්න පුළුවන් උපරිම ශක්තිය අහන්නේ. දැන් A කුට්ටියට ප්‍රවේගයක් තියෙනවා. B කුට්ටිය නිශ්චලයි ආරම්භයේදී. එතකොට ආරම්භයේදී ගම්ම්‍යතාවයක් තියෙනවා A වලට. එතකොට දැන් A B වෙතට ප්‍රක්ෂේපණය කරාම දුනු දෙක සම්බන්ධ වෙලා දුනු දෙක ඇකිලෙනවා. එතකොට උපරිමයෙන්ම දුනු දෙක ඇකිලුනහම තමයි දුනු වලට උපරිම ශක්තියක් ගබඩා වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ කුට්ටි දෙක ඇලිලා වගේ තියෙන වෙලාවේ. එතකොට අපි ගම්මිතා සංස්ථිතිය දාලා අපි බලමු මේ කුට්ටි දෙක ඇලිලා තියෙන වෙලාවේදී ප්‍රවේගය. ඊට පස්සේ අපිට එතෙන්දී චාලක ශක්තිය හොයන්න පුළුවන්. ඊට පස්සේ ආරම්භයේදී චාලක ශක්තිය හොයන්න පුළුවන්. ඒ දෙකේ වෙනසක් තියෙනවා නම් ඒ ඉතුරු වෙන ශක්තිය ඒ කියන්නේ දුනු වල ගබඩා වෙලා තියෙන්න ඕනේ. එතකොට අපි බලමු ගම්මිතා සංස්ථිතිය යොදලා ආරම්භයේදී A වලට එනවා MV කියන්නේ කිලෝග්‍රෑම් 2 වැඩි කිරීම 2 2යි ms ඍණ 1 එකතු කිරීම B වලට නෑ ධන බිඳුව සමානයි. දැන් කුට්ටි දෙක එකතු වෙලා තියෙන මොහොත එතකොට ස්කන්ධය 6 ධන 2 කිලෝග්‍රෑම් 8යි. ඊළඟට ප්‍රවේගය අපි V කියලා ගමු. එතකොට ගම්මිතා සංස්ථිතියෙන් 2 වැඩි කිරීම 2 සමානයි 6 වැඩි කිරීම V. එතකොට V වලට එනවා භාගයයි කියලා. ඊළඟට අපි ආරම්භක චාලක ශක්තිය හොයමු A වල. භාගයයි M V වර්ගය. භාගයයි M V වර්ගය දැම්මහම ආරම්භයේදී චාලක ශක්තිය A වල 4යි කියලා එනවා. ඊට පස්සේ දැන් පද්ධතිය එකට ගත්තාම ඒකේ චාලක ශක්තිය බලමු. එතකොට භාගයයි M කියන්නේ 8යි V කියන්නේ භාගයයි කියලා හොයාගත්තා. එතනින් එනවා මේ පද්ධතිය ගැටුණෙන් පස්සේ චාලක ශක්තිය 1යි කියලා. එහෙනම් මේ දෙකේ වෙනසක් තියෙනවා 3යි ජූල් වල. ඒ වෙනස තමයි දුනු වල ගබඩා වෙන උපරිම ශක්තිය. එතකොට උත්තරේ 4. 50 වෙනි ප්‍රශ්නය එකිනෙකී වර්ගඵලයේ කැපිටල් A වූ තුනී පැතලි ලෝහ තහඩු 5ක් ඒවා අතර සමාන D පරතරයක් පවතින පරිදි සමාන්තරව රික්තකයක තබා ඇත. රූපයේ පරිදි P තහඩුව S සමගද R තහඩුව T සමගද සන්නායක කම්බි මගින් සම්බන්ධ කර ඇතනම් X හා Y අග්‍ර දෙක අතර සමක ධාරිතාව අහනවා. එතකොට දැන් මෙතන ධාරිත්‍රක කීපයක් තියෙනවා. අපිට ඒවෙන් මේ හොයාගන්න බෑ කොයි ඒවද සමාන්තරගත කොයි ඒවද ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. ඒකින්ද අපි මේ ඇටවුම පොඩ්ඩක් වෙනස් විදිහකට කල්පනා කරනවා මෙතෙන්දී මේ වගේ ප්‍රශ්නවලදී උත්තර දෙන්න ඕන පිළිවෙල තමයි මම මේ කියන්නේ. මේ ඇටවුම නැවත අපි කොලයක අඳිමු. එතකොට දැන් මේ විදිහට P තහඩුව අඳින්න ඊළඟට Q තහඩුවේ තමයි අර එක X අග්‍රයක් සම්බන්ධ කරලා තියෙන්නේ. අපි ඒ තහඩුව හරියටම ඝනකම හරහා යන විදිහට දෙකට ඉරමු. ඒ කියන්නේ වර්ගඵලයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තහඩුව හරි ඝනකම පැත්තේ ඉඳලා දිගට පල්ලෙහාට ඉරනවා. එතකොට එක වගේම කෑලි දෙකක් ලැබෙනවා. එක වගේම තහඩු දෙකක් ලැබෙනවා. එතකොට දැන් අපි P ඇඳා දැන් Q තහඩුව දැන් තහඩු දෙකක් වෙලා තියෙන්නේ. එතකොට අපි ඒ Q තහඩු දෙක දැන් අඳිමු ඊළඟට. සමාන්තරගතව තමයි මේ ඔක්කොම අඳින්නේ. දැන් P ඇඳා ඊට පස්සේ Q දෙකක් දැන් අඳින්න ඕනේ. Q තහඩු දෙකක් අඳින්න. එතකොට Q තහඩු දෙක ඇත්තටම මේක අපි ඉරුවට ඒක දෙක අතර සම්බන්ධයක් තියෙනවානේ. ඒ දෙක සම්බන්ධ කරන්න හරහට ඉරකින්. එතකොට ඒකේ මැද්දේ x ලකුණු කරන්න. x තියෙන්නේ එතන. ඊට පස්සේ ඊළඟට Q ඇඳා Q දෙකක් ඇඳා ඊට පස්සේ Q වලට එහායින් ඉඩක් තියෙනවා. ඒ කියන්නේ ඊළඟ ධාරිත්‍රකයේ එතෙන්ට එන්න ඕනේ.
එතකොට R රොත් අපි ඒ වගේම මේ වෙන් කරමු තහඩු දෙකකට. එතකොට දැන් R තහඩු දෙකක් තියෙනවා. එක R එකක් ඇඳලා අනිත් R එකත් ඊට සමාන්තර වඳින්න ඒ දෙක සම්බන්ධ කරන්න හරහට. ඊළඟට ටිකක් ඉඩ තියලා දාරිත්‍රකය හැදෙන්නේ ඊළඟ S එකත් එක්ක. එතකොට S එකත් ඒ වගේ ඉරමු. එතකොට S දෙකක් තියෙනවා දැන් S ඒවා. එතකොට ඒ S දෙකත් ඇඳලා ඒ දෙකත් සම්බන්ධ කරන්න හරහට කම්බියකින්. ඊට පස්සේ තව ඉඩක් තියලා T එක අඳින්න. එතකොට දැන් තහඩු ඔක්කොම තියෙන්න ඕනේ 1 2 3 4 5 6 7 8. තහඩු 8ක් තියෙනවා. එතකොට දැන් අර සම්බන්ධ කරලා තියෙන කම්බි ඇරුණාම අපිට පේනවා දැන් දාරිත්‍රක මොනවද කියලා. ඒ කියන්නේ P හා Q වලින් එක දාරිත්‍රයක් එකක් හැදෙනවා. අපි ඒක 1 කියලා දාමු පළවෙනි දාරිත්‍රකය. මැද්ද 1 දාන්න. ඊට පස්සේ Q හා එක R එකකින් අනිත් දාරිත්‍රකය හැදෙනවා. ඒක 2. ඊළඟ එක R අනිත් R එකයි S එකකුනුයි ඊළඟ දාරිත්‍රකය හැදෙනවා. ඊළඟ දාරිත්‍රකය හැදෙන්නේ අනිත් S එකයි T වලිනුයි. හරි. එතකොට ඊළඟට අපි දැන් x ලකුණු කළා y ඒ වගේම ලකුණු කරමු අර r දෙකට වෙන් කළානේ ඒක සම්බන්ධ කරපු ඒ මැද්දේ දාන y ඊළඟට p හා s සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට p කියන එක තියෙන්නේ පළවෙනි තහඩුවට. ඒතර පළවෙනි තහඩුවේම ලකුණු කරන්නේ නැතුව දැන් පළවෙනි තහඩුවයි අන්තිම තහඩුවයි තියෙනවා. P හා T තහඩු දෙක තියෙනවා. ඒ තහඩු දෙකේ ඉඳලා හරහට කම්බි දෙකක් අඳින්න අර අග්‍ර දෙක පෙන්වන්න. එතකොට දැන් සමාන්තරගත මේ දාරිත්‍රක පද්ධතියක් වගේ පේන්නේ. එතකොට ඊළඟට අපිට තියෙනවා P හා S සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට දැන් P තහඩුවේම නැතුව P වල අර අපි ඇඳපු රේඛාවේ ඒ කියන්නේ P වලට පොඩ්ඩක් වම් පැත්තෙන් අර රේඛාව මත ලකුණු කරන්න A කියලා දාන්න එතන. හරි. එතකොට ඊළඟට අනිත් එක මේ තියෙන්න ඕනේ C වල S වල මැද්දේ. S වල හරහට කම්බියක් තියෙනවා. අන්නේ කම්බිය මැද්දේ එක පොයින්ට් එකක්. එතකොට ඒ සම්බන්ධය කියන්නේ P හා S සම්බන්ධය තමයි මේ අඳින්නේ. එතකොට මේ දෙක සම්බන්ධ කරන රේඛාවකින් එතකොට ඒ එක තැනක් අපි A කියලා දැම්මා. P වලට මෙහා පැත්තෙන් තියෙන එක. ඊළඟට අර S දෙකක් තියෙනවා. ඒ දෙක අතර පොයින්ට් එක අපි C කියලා දාමු. ඊළඟට T වලින් එහා පැත්තේ T වලින් දකුණට වෙන්න අපි අර රේඛාව මත ඒ කියන්නේ සන්නායකයේ මත අපි තව පොයින්ට් එකක් දාමු. ඒක B කියලා. දාන්න. එතකොට B y සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ T y සම්බන්ධ කරලා තියනවා කියලා මේ රූප සටහනේ පෙන්නනවා. එතකොට T දාරිත්‍රකයට මේ සම්බන්ධ කරන්නේ නැතුව අපි දාරිත්‍රකයට සම්බන්ධ අනිත් සන්නායකයේ අපි ඒ පොයින්ට් එක දාමු B කියලා. ඊට පස්සේ y B සම්බන්ධ කරන්න. එතකොට දැන් දාරිත්‍රක 4ක් තියෙනවා. P හා Q අතර එක දාරිත්‍රකයයි, Q හා R අතර එක දාරිත්‍රකයයි, ඒක 2 කියලා දැම්මා. R හා S අතර තුන්වෙනි දාරිත්‍රකය ඒක 3 කියලා දාන්න. S හා T අතර හතරවෙනි දාරිත්‍රකය. ඒක 4 කියලා දාන්න. හරි. ඊළඟට දැන් තුන්වෙනි දාරිත්‍රකයයි හතරවෙනි දාරිත්‍රකයයි බැලුවාම හතරවෙනි දාරිත්‍රකය බලන්න අන්තිමට තියෙන දාරිත්‍රකය S හා T එක හැදිලා තියෙන දාරිත්‍රකය. එතකොට ඒකේ එක තහඩුවක් ඒ කියන්නේ T කියන තහඩුව B වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. B වලට. ඊළඟට B කෙලින්ම Y වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් T Y වලට T කියන තහඩුව Y වලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඊළඟට ඒ හතරවෙනි දාරිත්‍රකයේ අනිත් තහඩුව ඒ කියන්නේ S තහඩුව සම්බන්ධ වෙලා තියෙන්නේ C වලට.
එතකොට එක තහඩුවක් y වලට සම්බන්ධ වෙලා තියෙනවා අනිත් තහඩුව c වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට තුන්වෙනි දාරිත්‍රකය ගත්තාම ඒකේ එක තහඩුවක් y වලට සම්බන්ධ වෙලා තියෙනවා අනිත් එක c වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ y හා c වලට දාරිත්‍රක දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ 3යි 4යි දාරිත්‍රක දෙක සමාන්තරගතයි. එතකොට අපි මේ හැම දාරිත්‍රකයකම ධාරිතාව අපි c කියලා දාගමු. 1 2 3 4 දාරිත්‍රකවල ධාරිතාව c කියලා හැම එකෙම දාගන්න. එතකොට දැන් 3 හා 4 සමාන්තරගතයි. එහෙනම් 3 හා 4 සමක ධාරිතාව සමාන්තරගත පද්ධතියක සමක ධාරිතාව හොයන්නේ ධාරිතා එකතු කරලා. එහෙනම් සමක ධාරිතාව 2c. එතකොට දැන් ආපහු අර පරිපථයේ ඊළඟ ස්ටෙප් එකක් අඳින්න අර 3 හා 4 අයින් කරලා ඒ වෙනුවට 2c දාලා. එතකොට කොහොමද අඳින්නේ? දැන් මේ පළවෙනි ඇඳ රූප සටහන බලලා පළවෙනි දාරිත්‍රකය අඳින්න. ඊට පස්සේ x ලකුණු කරන්න ඒ විදිහට. ඊට පස්සේ ඊළඟ දාරිත්‍රකය දෙවෙනි දාරිත්‍රකය එනවා. ඊට පස්සේ y ලක්ෂය එනවා. ඊට පස්සේ එනවා 2c. 2c එනවා. 2cට c වලට එහායින් c ලක්ෂය තියෙනවා. හරි. එතකොට ඊට පස්සේ දැන් හොඳට බලන්න මේ දාරිත්‍රක මේ පද්ධතිය දිහා. දැන් xy අතර සමක ප්‍රතිරෝධය තමයි අහන්නේ. සමක ධාරිතාව තමයි අහන්නේ. එතකොට xy කියන තැනට ඒ දෙකට ඇඟිල්ල තියාගත්තාම ඊට පස්සේ පේනවා xy වලින් එහාට තමයි අනිත් ධාරිත්‍රක දෙක තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ධාරිත්‍රකයයි 2c ධාරිත්‍රකයයි xy වලින් එහා තියෙන්නේ. xy අතර නෙමෙයි තියෙන්නේ එහායි. එතකොට දැන් ඒක අර a හා c වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ. a හා c වලින්. එතකොට දැන් මේක බලපුවම පේනවා පළවෙනි ධාරිත්‍රකයයි අර 2c ධාරිත්‍රකයයි තියෙන ශ්‍රේණිගතව. ඒ දෙක ශ්‍රේණිගතව තියෙන්නේ. එතකොට ශ්‍රේණිගත පද්ධතියක සමක ධාරිතාව හොයන්නේ එකයට c dash නම් සමක ධාරිතාව එකයට c dash සමානයි එකයට c ධන එකයට 2c වලින්. එතකොට එකයට c dash එනවා 3 බෙදීම 2c කියලා. එහෙනම් ඒ දෙකේ සමක ධාරිතාව c dash 2c බෙදීම 3 කියලා එනවා. එතකොට දැන් අර 1යි 2c අයින් කරලා ඒ වෙනුවට xy අතරට දැන් දෙවනි ධාරිත්‍රකයත් එක්ක අර දෙකේ සමක ප්‍රතිරෝධය එනවා 2c බෙදීම 3. දැන් ඒක බලනකොට හොඳට පේනවා දෙවනි ධාරිත්‍රකයයි මේ අලුතෙන් හොයාගත්ත මේ අලුත් ධාරිත්‍රකයයි කියන්නේ 2c බෙදීම 3 ධාරිත්‍රකයයි සමාන්තරගතව තියෙනවා. එතකොට එහෙනම් නිකම් එකතු කරන්න තියෙන ධාරිතාව. එතකොට c එකතු කිරීම 2c බෙදීම 3. එතකොට එනවා 5c බෙදීම 3 කියලා. එතකොට මේ දීලා තියෙන හරස් කඩ වර්ගඵලය ඊළඟට මේ දත්තත් එක්ක ගත්තාම අපිට c කියන එක ලියන්න පුළුවන් epsilon naught a බෙදීම d කියලා. එතකොට c වෙනුවට epsilon naught a බෙදීම d දැම්මාම අපිට එනවා උත්තරේ 2. ඔයාලට මගේ අනිත් වීඩියෝස් බලා ගන්න මේ channel එක subscribe කරන්න. ස්තුතියි.